හොඳයි. සීල දෙනාටම ජේසුස් පීඨයි. ඉතින් ඔන්ලයින් එකේ බලන අයටත් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔයගොල්ලෝ හැමට ලැබේවා. ඉතින් මම කතා කරන්න යන්නේ ඔබගේ පොරොන්දුව අල්ලා ගන්න. ආමේන්. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ අපි දෙවියන් වහන්සේ ගාවට ආවම අපි උන්වහන්සේව පිළිගත්තම අපේ ගැලවුම්කාරය හැටියට අපිට උන්වහන්සේ පොරොන්දු දෙනවා. කොහොමද පොරොන්දු දෙන්නේ? ඔබට දැන් මේ පොරොන්දු කන් වලට ඇහුනේ නැතුව වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ දෙවියන් වහන්සේගේ වචනය කියවනකොට උන්වහන්සේ ඔබට කතා කරනවා. ඔබ මේක කියවනවා කියන්නේ උන්වහන්සේ ඔබට කතා කරනවා. ඔබට කතා කරනකොට ඔබ උන්වහන්සේත් එක්ක එකඟ වෙන දේවල් තියෙනවා. ස්වාමීනි මම මේ පොරොන්දු අල්ලගන්නවා. හalleluya. මම මේ පොරොන්දු අල්ලගන්නවා. මේ ඊශ්‍රායලයට දෙවියන් වහන්සේ පොරොන්දු දුන්නා. මම ඒ ඊශ්‍රායලයේ කතාන්දරය තුලින් මම ඔයගලන්ට කතා කරන්න යනවා. ආමෙන්. හalleluya. මොකද මේ කිසිම දෙයක් නතර වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ සැලැස්ම කිසිම දෙයක් නතර වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ කිව්වා නම් පාතාලයේ දොරටු වලට පවා මගේ සභාව පරාජය කළ නොහැක. කොහොමද කිව්වේ ඒක? කොහොමද පොරොන්දු? කොහොමද වචනේ? පාතාලයේ දොරටු වලට පාතාලයේ දොරටු කියලා කියන්නේ දොරවල් දාලා නැහැ. පාතාලයේ දොරටු කියලා කියන්නේ දොරටුව ගාව තමයි උන්ගේ බලය තියෙන්නේ. උන්ගේ සංවිධානය තියෙන්නේ. උන්ගේ එකමුතුව තියෙන්නේ. උන්ගේ සාකච්ඡා තියෙන්නේ. උන්ගේ ලීඩර්ලා. දොරටු හැම වෙලේම බයිබලයේ අදහස් කරන්නේ එතන තියෙන බලය, එතන තියෙන ගැදරින් එක, එතන වැඩිමහල්ලුත් එක්ක එක්කව වෙන තැන. ඒක තමයි දොරටු කියලා කියන්නේ. හැම ඉස්සර ඒ කාලේ දොරටුව ගාව තමයි සීළු දේ තියෙන්නේ. චෙකින් පොයින්ට් එක තියෙන්නේ. රෙජිස්ට්‍රේෂන් එක තියෙන්නේ. ඉන්කම් ටැක්ස් එක තියෙන්නේ. කස්ටඩි එක තියෙන්නේ. ලීගලයිස් කරලා තියෙන දේවල් තියෙන්නේ. ජුඩිසම් එක තියෙන්නේ. දැක්කද? උසාවි තියෙන්නේ දොරටු ගාව. ආමෙන්. අල්ලේකයි. ඉතින් ඒ එච්චර බලධාරීන්ට බලයක් තියෙන යක්ෂයාගේ බලයට යේසුස් වහන්සේ කියනවා මගේ සභාව. එතකොට අපි කාගේ සභාවද? යේසුස් වහන්සේගේ සභාව. අපි යේසුස් වහන්සේගේ සභාව. යේසුස් වහන්සේගේ සභාව පරාජය කළ නොහැක කියලා කියනවා. එහෙනම් මේ සභාව අබුදාබියේ පරාජය කළ නොහැක. ඒක නතර වෙන්නේ යන්නේ නැහැ. ඒක ඉදිරියට යන්නේ. මොකද ඒක පරාජය කරන්න බෑ. හalleluya. ඉතින් අපි එමු ගණන් කතා 11 1 ඉඳන් 2ට 4 ඉඳන් 6ට අපි පද කියවමු. ඉතින් අපි ඒවා අල්ල ගන්න ඕන දැන්. ඊට පස්සේ ඒකේ කියනවා සෙනඟ ස්වාමීන් වහන්සේ ඉදිරියේ කොඳුරන්ලන් මෙන් දොස් කියමින් සිටියෝයි. ස්වාමීන් වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුනේය. ස්වාමීන් වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තු වී හඳවරු සීමාවේ දැබෙමින් ගියේ. පොඩ්ඩ බලන්න. මොනවාද මේ සෙනඟ කර කර හිටියේ? කොඳුරනවා. කොඳුරනවා කියන්නේ කම්ප්ලේන්. දැන් ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ සෙනඟ. හalleluya. දැන් අපි දෙවියන් වහන්සේගේ සෙනඟනේ. එහෙමනේ. එතකොට අපි මම කොඳුරන තැන් කියන්නද? හරි. මට ඒක මේ මඟ පෙන්වන්න පස්සේ මම ඇත්තටම මම සමාවිල්ල ගත්තා. ඇත්තටම මම සමාවිල්ල. ඇයි? මමත් එහෙම කොඳුරනවා. මොකද ඔබ ඉන්න තැන්වල ඔබ සේවය කරන ඔබ රැකියාවක් කරගෙන යනවා නේද? එහෙමනේ. ඒ රැකියාවට කවුද අපිව පත් කරේ? යකා. සාතන්ද පත් කරේ? දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට ඒක දුන්නේ. උන්වහන්සේ තමයි එතන ඉන්නේ. එතකොට ඔබ එතන ඔබ රැකියාවක් කරනවා කියන්නේ ඔබ දේව සේවකයෙක්. ඔබ කවවද නියෝජනය කරන්නේ? දෙවියන් වහන්සේ ඔබ නියෝජනය කරනවා. ඔබ නියෝජනය කරන තැන ඔබ වැඩ කරන්නේ කොහමද? කොඳුර. හරි නෑ. මෙහෙමයි. මුන් අරක කරනවා මේක කරනවා. මමත් එහෙම කරා. මට මේක මඟ පෙන්නුවම මම සමාවිල්ල ගත්තා. අනේ ස්වාමීන් මට සමාව. මම කරලා තින්නෙත් ඒක. එතකොට එහෙම කරනකොට මොකක්ද දැනද ඇවිලෙන්නේ? යහපත නෙවෙයි ඇවිලෙන්නේ.
ඒකලන්ට රැකියාව තුල අයහපත ඒකලන්ගේ රැකියාව තුල ඒකලන්ගේ සේවය තුල යහපත නෙවෙයි ඇවිලෙන්නේ අයහපත දැක්කද ගින්න ඇවිලුණා කියලා කියන ස්වාමීන් වහන්සේ ඒකට මොනවද උනේ ස්වාමීන් වහන්සේ ඒක ඇහුවම මොනවද උනා කියලා කිව්වේ අසල උන්වහන්සේ උදහස ඇවලුනේ උන්වහන්සේගේ උදහස ඇවිලිච්ච ගමන් කෙලවරුනේ කොහෙද ගින්නේ හොඳට මතක තියාගන්න ඔබ කරන රැකියාව දෙවියන් වහන්සේ එන්නේ ඒකට කොඳුරන්න යන්න එපා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඒකට ස්තුති කරන්න ඒක හැම වෙලේම ස්තුති කරන්න දෙවියන් වහන්සේට ස්තුති කරන්න මේ දේ තුළ රැකියාව තුළ ස්තුති කරන්න නේ මොකද ඔබට යම් කිසි බාධකයක් තියෙනවා නම් මේක තමයි මම පසු කරගෙන යන්න ඕන බාධකය ස්වාමී යම් කිසි බාධකයක් උන්වහන්සේ දෙන්න සලස්වලා තියෙනවා නම් නොදුනොත් කමින් කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔබට එහෙනම් දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ නොදුනොත් කමින් කිසිම දෙයක් ඔබට වෙන්න බෑ හැම දෙයක්ම උන්වහන්සේ දැනගෙන තමයි වෙන්නේ රැකියාව තුළ කරන දේ තුළ ප්‍රශ්නය තුළ හැම දෙයක්ම උන්වහන්සේ දැනගෙන ඔබට වෙන්න ඉඩ සලසන්නේ මොකද්ද වෙන්නේ ඒකෙන් මට ගෞරව වෙනවාද හලෙලූයා ඒකෙන් මට ගෞරව වෙනවාද දැන් මේක නෙවෙයි දේශනාව වෙන දේශනාවකට යන්න බෑනේ දෙක හලෙලූයා දෙවනි පදේ හලෙලූයා එවිට සෙනඟ මෝසෙස්ට මොර ගැසුවෝය මෝසෙස් ස්වාමීන් වහන්සේට යාඥා කළේ ගින්න නිවුනේ කොහොමද ගින්න නිවුනේ මොකෙන්ද යාඥාවෙන් දැන් ඔබට තේරෙනවද යාඥාවෙන් මොනවද නිවන්න පුළුවන් කියලා ගිනිමය ඊතල අරු ගහන්නේ මොනවද ඊතල උගේ සාතන්ගේ ඊතල මොනවද එපිස 6 කියනවා නේද ඌ එවනවා කියලා ඊතල මොනවද ඒක එන්නේ කොහමද ඒක ගිනි අර ඔයගොල්ලෝ දන්නවනේ අර මූවි වල අර ලිකන් ඊතලෙට ගිනි තියලා මෙහෙම කරලා ගහන්නේ ඒක ගිහිලා වැටිච්ච තැන ගිනි ගන්නවනේ දැක්කද එතකොට ඊතලේ මොකද්ද ගිනිමය ඊතලේ ඒක වැදිච්ච ගමන් ගිනි ගන්නවා එතකොට ගිනිමය දේවල් නිවන්න පුළුවන් වෙන්නේ මොකෙන්ද යාඥාවෙන් එහෙනම් යාඥා කරන්න කියලා කියන්නේ ඒකයි නේ ඔබට පුරුද්දක් වෙනවා යාඥාව වෙනකොට එතකොට ඔබගේ ගිනිමය ප්‍රශ්නේ විසඳෙනවා ආමෙන් හalleluya සභාවේ ගිනිමය ප්‍රශ්නේ විසඳෙනවා හalleluya හතරවෙනි පදයට ඊට පස්සේ කියනවා තවද ඔවුන් අතරේ සිටින මිශ්‍ර සමූහය තෘෂ්ණාවට වැටු ඔවුන් අතරේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ මිශ්‍ර සමූහයක් හිටියා තේරුණාද මිශ්‍ර සමූහය දැන් අපි කාමරේට ගියාම ඔක්කොම කිතුණුත් එක්ක නෙවෙයි බුදිය ගන්නෙ නේ එහෙමද කිතුණු යාළුත් එක්කමද මේ ගිහිල්ලා මේ කාමරේ බුදිය ගන්න තියෙන්නේ නෑ මිශ්‍ර සමූහය එතන ගිය ගමන් දැන් අද ඉවරලා යනකොට උන් මෙහෙම බීදුරු දෙකක් අරගෙන උන් මෙහෙම ගහන ටිකිස් ගාලා ගහනකොටම ඔයා ඇතුල් වෙනවා හලෝ මචං අරන් දෙන්න පොඩි හඩියක් ගහ මචං පොඩි හඩිය නෑ මේ චර්ච් ගිහලා හරි අපි දන්නවා සැන්ඩි මම වැඩිපුර ටිකක් ගන්න කොහොමද එන වීදි එහෙමන කමන්නේ ඔය යන්නේ දැක්ක මිශ්‍ර සමූහයට හවු වෙන්න යන්න එපා ඒගොල්ලෝ කරන ව්‍යාපාර වලට හවු වෙන්න යන්න එපා ඒගොල්ලන්ගේ මගුල් තුලා වලට හවුල් වෙන්න යන්න එපා මිශ්‍ර සමූහය තෘෂ්ණාවට වැටුනේ ඒකනේ තෘෂ්ණාවට වැටුණා ඔන්න වැටි තෘෂ්ණාව බලන්න ඊශ්‍රායෙල් පුත්‍රයෝ නැවත හඬ අපට කන්නට මස් දෙන්නේ කවුද දැන් මස් ඕන තේරුණාද දැන් මන්න කාලා එපා වෙලා තියෙන්නේ මන්න දුන්නනේ ස්වාමීන් වහන්සේ කැම නැහැ කියලා ස්වර්ගයෙන් වැටිච්ච භෝජනය ඊට පස්සේ මොනවද අපේ මස් ඕනේ මස් බැද්දෝ වගේ එක තේරෙනවද මස් කියන්නේ මාංශික දේවල් මස් ඕනේ ස්වර්ගයේ තියෙන දේ අයින් කරලා අපිට මොනවද ඕනේ මස් අර මොනතරම් පෙරේතකමද කියලා මේක තමයි තෘෂ්ණාව අපිට කොච්චර මේ දේව වචනේ ඇහුවට තෘෂ්ණාව මැරෙන්නේ නැත්තම් වැඩක් නැහැ නේ දෙවියන් වහන්සේත් එක්ක ගමනක් ගියාට තෘෂ්ණාව මැරෙන්නේ නැත්තම් වැඩක් නැහැ නේ මහමූදක් මේ දෙපළු කරගෙන ගියාට වැඩක් නැහැ නේ මොකද මාංශයට ඇටැක් එක ආපු ගමන් ඔක්කොම අමතක වෙනවා මොනවද මේ දෙවියන් වහන්සේ කරේ අපිට ඔන්න එනවා ඉස්සෙල් සරගේ එකයි උඩ බලන්න කන්න මස් දෙන්නේ කවුද පහ
මිසරෙහිදී අප නොමිලේ කෑවා වූ මාළුද පිටින්යාද කොමඩුද කුඩාලුණුද සුදුලුණුද අපට මතක් වෙයි. අම්මෝ කොහොමද මතක් වෙන්නේ ඒවා? දැන් අරක තමයි තෘෂ්ණා. තෘෂ්ණා මතක් වෙනවා. මොනවාද? පිපිඤ්ඤා මතක් වෙනවා ගලන්න. කොමඩු මතක් වෙනවා ගලන්න. සුදුලුණු මතක් වෙනවා ගලන්න. තව මොනවාද? කුඩාලුණු. බොම්බයි ලුණුද දන්නේ නැහැ? Onion. ඉංග්‍රීසියෙන් තියෙන onion කියලා නේ. The onions. ඔන්න තෘෂ්ණාව වෙනවා. කෝ පොඩ්ඩක් බලන්න. ඔබ පොඩ්ඩක් බලන්න ඔබගේ ජීවිතේ පොඩ්ඩක් අරගෙන බලන්න. දෙවියන් වහන්සේ කොච්චර යහපත් දේවල් ඔබගේ ජීවිතේ කරලා තියෙනවද? සුළු කරදරයකට ආපු ගමන් අපි මොනවද දන්නද ඊට පස්සේ කියන්නේ? මොනවද මේ දෙවියන් වහන්සේ කරේ? ඊශ්වර සරක දැන් මේකයි කියන්නේ. එතකොට මේ ටිකකට කලින් දැන් මේ ඊශ්වර දැන් ඔබ එක ඉන්න හොඳ ඇදිරිවන්තෙක් අපි ඉන්නවා කිව්වොත් එතකොට දැන් අපි මෙතනට එන්න කලින් අපි අර තිත්ත වතුර ගාවටනේ අපි හිටියේ. දැන් මෙතනට එන්න කලින් තිත්ත වතුර තිබ්බා. තිත්ත වතුර මොනවද කරේ උන්වහන්සේ? තිත්ත වතුර ටික මේ උන්වහන්සේ සුමිහිරි පානයක් කරන්නේ. ඔව් උන්වහන්සේ තිත්ත වතුර සුමිහිරි පානයක් කළා. ඒ මොනවද අපිට කරේ? ඇයි තිත්ත වතුර කරේ අපි මහමුද යහපැත්තෙන් එතර කරගෙන ආවනේ. මහමුද්ද මේ දෙපළ කරේ අපි ආවේ ඒකසේ. ඔව් මහමුද දෙපළ කරේ තිත්ත වතුර අර දුන්නා. ඒට අපිට මොකද කරේ? අපි මෙතන මේ කන්නේ අපිට මස් ඕනේ අපිට. නෑ ඊට එහා තියෙනවනේ අර මේ හාස්කම් 10ක් කරේ දෙවියන් වහන්සේ. ප්‍රෙක්ස් 10ක් කෙවලා. වසංගත 10ක් කරලා දෙවියන් වහන්සේ ඊජිප්තුව විනාශ කරේ. ඊජිප්තුව හමුදාව තනි කර වතුරේ ගිල්ලලා දාලා මරලා දැම්මේ. ඔව් හරි ඊජිප්තුව හමුදාව වතුරේ ගිල්ලලා දැම්මා. ඔව් හරි මේ ප්‍රෙක්ස් 10ක් ගෙනල්ලා වසංගත 10ක් කරලා හාස්කමක් කරා. ඔව් මුහුද දෙපළු කරා. ඔව් තිත්ත වතුර සුමිරි පාන කරා. ඒත් අපි මොඩින්නේ වෙරනවා. ඔන්න මාංශය විශ්සෙන විදිය. කොච්චර හොඳ දේවල් කරත් වැඩක් නෑ. ඔබගේ මාංශය ඇවිස්සුනාම අර ඔක්කොම වතුර යන. උන්වහන්සේගේ සියලු සැලසුම් වතුර යන. මං හිතනවා ඇති ඔයගලන්ගේ ගැඹුරු තැන් වලට කතා කරනවා. බලන්න ඔබගේ ජීවිත කොච්චර යහපත් දේවල් දෙවියන් වහන්සේ කරලා ඇද්ද. නමුත් මේ පිපිඤ්ඤා හින්දා මොකද දැන් වෙන්නේ ඔබට කියලා? නමුත් කොමඩු හින්දා ඔබට මොකද වෙන්නේ කියලා? නමුත් ලුණු හින්දා මොකද වෙන්නේ ඔබට කියලා? නමුත් සුදු ලුණු හින්දා මොකද වෙන්නේ කියලා ඔබට? පොඩ්ඩක් බලන්න. මේක තමයි තෘෂ්ණා. දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් යවන මන්නා එපා. අපිට පිපිඤ්ඤා ඕනේ පිපිඤ්ඤා. අපිට නොමිලේ මාළු හම්බුණා. නයිල්කගේ මාළු මෙන්න මාළු ඇල්ලුවා අපි. නොමිලේ දැක්කද ඒගොල්ලෝ වහල්කමට වැඩියේ ඒගොල්ලෝ කෑමට ලොල් වෙලා හිටියා. එහෙනම් වහල්කම දැනුනේ නෑ. ඔබ වහලෙක් වෙලා ඉන්නේ තෘෂ්ණාව හින්දායි. හලෙලූයා. ඔබ සාතන්ට වහලෙක් වෙන්නේ එකම හේතුව මොකද්ද? තෘෂ්ණාව හින්දායි. ඒකයි දෙවියන් වහන්සේ වහල්කම කඩන්නේ. නමුත් තෘෂ්ණාව කඩා ගන්න බෑ. යේසුස් වහන්සේ ගාවට ආවම අපේ ඉස්සෙල්ලම කැඩෙන්නේ තෘෂ්ණා නෙවෙයි වහල්කම. ඔබ වහලෙක් වෙලා හිටිය. තවදුරටත් ඔබ වහලෙක් නෙවෙයි. වහල්කම කැඩෙන්නේ තෘෂ්ණාව තමයි ඔබ අයින් කරගන්න ඕනේ. මේක ඕනේද නැද්ද කියන්නේ. දෙවියන් වහන්සේ කැමති නෑ මික්ස් වෙච්ච ඒවාට. උන්වහන්සේ උද්‍යානයේ මැද්දේ තිබ්බ මොකද්ද ගහක්? මොනවාද? හොඳ නරක. හොඳ කියන්නේ good කියන්නේ දෙවියන් වහන්සේ. නරක කියන්නේ මොකද්ද? සාතන්. හොඳ නරක ගහ උන්වහන්සේගේ. යකාගේ නෙවෙයි. උන්වහන්සේගේ. නමුත් උන්වහන්සේ ගහට පිළිකුල් කරපු හින්දා කිව්වේ ඒකේ කන්න එපා. උන්වහන්සේ අනික් ගස් වලින් කන්න කිව්වේ උන්වහන්සේගේ කැමැත්ත තිබ්බා. එක ගහකින් කැමැත්ත තිබ්බේ නැහැ. පිළිකුල තිබ්බා. ඒ කියන්නේ උන්වහන්සේ කැමති නැහැ. ඔබ තීරණයක් ඉන්නවනම් මෙහෙ පැත්තේ කකුලක් තියෙනවා. මෙහෙ පැත්තේ කකුලක් දෙනවා. 50-50. ඔබ 50-50 නම් වඩන්නේ නැහැ සහෝදරවරු.
ඔබගේ මාංශය ඔබ තාම පිපිඤ්ඤා හිතනවා නම් මේ ස්වර්ගේ මන්න වැටෙනකොට මන්න වැටෙනවා මේ බලාගෙන ඉන්නකොට මන්න වැටෙනවානේ පිපිඤ්ඤා ඔබ පිපිඤ්ඤා හොයන කෙනෙක් නම් වැඩක් නැහැ තාම. ඔබ කකුල එහාට තියාගෙන ඉන්නවා මෙහාට තියාගෙන. යේසුස් වහන්සේ එලිදරව් පොතේ කියනවා ඇල්මරුණු සභාවට එක්ක ඔබ රත්වයන් සීතල දැක්ක බස් ඇල්මරෙන්න එපා. මැද්දේ ඉන්න එපා. මම මික්ස් එකට කැමති නැහැ. මිශ්‍ර වෙලා ඉන්නවට මම කැමති නැහැ. මිශ්‍ර වෙලා හිටියොත් මම මොනවද කරන්නේ දන්නවද? තු ගාලා කෙල ගහලා එළියට දානවා. වැදුන්නේ නැහැ නේ කාට බෙට්. කෙලිම කටින් එළියට දාන්න කෙල ගහලා මිස් වෙලා හිටියොත්. එහෙම වැඩක් නැහැ. එක්ක සීතල වෙලා හිටියොත්. දෙවියන් වහන්සේ ඕනේ නැහැ. අපේ මේ පැත්තට වෙලා ඉන්නවා. එයා රත් කරලා ගනි. දෙවියන් වහන්සේ රත් කරලා ගනි. ඇල්මෙරෙන්න එපා. අන්තිම බයනකයි 50-50 ඉන්න බෑ මැද්දේ. අනේකයි. මිසරේදී අපි නොමිලේ කෑවා වූ මාළුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූණුද සුදු ලූණුද අපට මතක් වේ. ඉතින් කවුද මොනවද සෙට් එකක් ඇතර ඉන්නවා සුදු ලූණු පොඩි කරන්නේ ඌ මොනවද කරන්නේ සුදු ලූණු පොඩි කරනවා නේද. හයි පද හයි කිව්වද? හය වෙනකම් විතර. හයද මං කිව්වේ ඉතින්. නමුත් දැන් අපේ ශරීර වේලී ගොස් තිබේ. අප්පා මොකද? ශරීර වේලිලා තියෙන මොකද දන්න තෘෂ්ණාව නැති හින්දා. පොඩ්ඩක් බලන්නකො කුඩු ගහන කෙනෙක්ට කුඩු ගහන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. එයා කියයි ඔය මගේ ඇඟ වේලී කරේනවා. මට කොහොම හරි ග්‍රෑම් එකක් දෙන්න. ඒ කියන්නේ තෘෂ්ණාවනේ. එයා පිපිඤ්ඤාට වහලලා දෙන්නේ. තෘෂ්ණාව. කුඩු ගහන්නේ නැති කෙනාට කුඩු නැතුව මොකද වෙන්නේ? යා මටද නෑ ග්‍රෑම් එකක් දෙන්න මං වේලී කරන්නේ. ඉතින් ඒගොල්ලෝ වේලිලා තියෙන්නේ මොකද දන්නවද? ඒගලන්ගේ තෘෂ්ණා නැති නිසා. නමුත් දැන් අපේ ශරීර වේලී ගොස් තිබේ කිසිම දෙයක් නැත. මේ මන්න මිස වෙන කිසි දෙයක් අයියෝ ස්වර්ගෙන් දෙන මන්න වලට අපහාස කරලාමු. මේකමනේ අපිත් කරන්නේ. අපි කම්ප්ලේන් කරන්නේ මේකමනේ. ස්වර්ගයෙන් මේ මන්නා මිස වෙන කිසි දෙයක් අපේ ඇස් හමුවේ නැතයි කියයි. මන්නමයි තියන්නේ අච්චෝ අදත් වන්න හෙටත් වන්න මේක නම් හරියන්නේ නැහැ. අපිට මස් ඕනේ. පිපිඤ්ඤා ඕනේ. පිපිඤ්ඤා හිටවන්න බෑ මොකද දන්නද? විල්ඩනස් එකේ. විල්ඩනස් එකේ කියන කාන්තාරේ නිකන් ගල් තියෙනවා. ගස් නැහැ. එළුවන්ට බැටළුවන්ට කන්න නිකන් තනකොළ පොඩි පොඩි ඒවා ඇරෙන්න මුකුත් ගහක් පැල කරොත් පැලවෙන්නේ නැති තැන. පිපිඤ්ඤා හැදෙන්නේ නෑ වලාට ඒ තැන්වල. දැකලා අනේකයි. අපි විල්ඩනස් එකට ගෙනියන්නෙත් ඒකනේ. පිපිඤ්ඤා මරන්න. පිපිඤ්ඤා මරන්න. තෘෂ්ණා මරන්න. දැක්කද? එතකොට එතන මැරෙන්නේ. ඇයි අපි නිරාහාර යාඥා කරන්නේ? මරන්න. නිරාහාර යාඥා කරන්නේ මරන්න. විල්ඩනස් එක කියන්නේ ඒකයි මරන්න. තෘෂ්ණා මරන්න. කරලා බලන්නකො බොරුද කියන්නේ කියලා. දවස් 7ක් කරලා බලන්න. කාරණේ අල්ලගෙන මට මේකෙන් එළියට එන්න ඕනේ කියලා දවස් 7ක් කරලා බලන්න. මොකද වෙන්නේ? පිපිඤ්ඤා හැදෙන්නේ නැහැ විල්ඩනස් එකේ. මොකද ඔබ වනාන්තර ගමනකට යන්නේ. පිපිඤ්ඤා හැදෙන්නේ නැහැ, කොමඩු හැදෙන්නේ නැහැ, සුදු ලුණු හැදෙන්නේ නැහැ, බොම්බයි ලුණු හැදෙන්නේ නැහැ. වනාන්තර ගමනේ. එතකොට මොකද දන්නද වෙන්නේ එතනදී? වචනේ වෙනේ කරගන්න පුළුවන් පිපිඤ්ඤා හැදෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ යාඥාව වෙනේ කරගන්න පුළුවන් පිපිඤ්ඤා හැදෙන්නේ නැහැ. අන්න ඒකයි මැරෙනවා කියලා කියන්නේ. නිරාහාර යාඥාවෙන් අපි ජය ගන්න එහෙමයි. මොකද දන්නවද? ඒ කාලය තුලදී අපි සම්පූර්ණයෙන් පිපිඤ්ඤා වලින් එළියේ ඉන්නේ. ඒව හැදෙන්නේ නැහැ. යාඥාව නමස්කාරය. යාඥාව නමස්කාරය. ඒ කාලේ. අන්න ඒකයි. විල්ඩනස් එකට යේසුස් වහන්සේ ගියේ ඒකයි.
ඔන්න බලන්න අපි එනවා හාලෙලූයා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් ගණන් කතා 13 පළවෙනි පදයට එකේ ඉඳන් දෙක ඉන්න මෙහෙම කියනවා. මොකද්ද? උන්වහන්සේ කියන ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කියනසේක මා විසින් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන කානාන් දේශයේ සෝදිස් කරන පිණිස මිනිසයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන එකයි. දැන් පළවෙනි පදේ කවුද කතා කරේ? පළවෙනි පදේ කවුද කතා කරේ? ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කරා. දැන් ස්වාමීන් වහන්සේ මේ ස්පයිලා ඒ කියන්නේ මොනවාද ඒගොල්ලෝට කියන්නේ? ඔත්තුකාරයෝ. ඔත්තුකාරයෝ 12 දෙනෙක් යවනවා කොහෙටද? කානාන් දේශයට. දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච දේශය බලන්න. හරිද? ඒ දේශයේ දෙවියන් වහන්සේ මේ ඔත්තුකාරයෝ 12 දෙනාව යවන්නේ මේ මොනවද වෙන්නේ? අනේ මේ කන්න තියෙනවද? දුක් විඳිනවද? මෝසෙස් තමයි ඒම හිතන්නේ. මෝසෙස් යවන්නේ. මෝසෙස් තමයි ඒම හිතන්නේ බලන්න මොනවද තියෙන්නේ? දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් සෙනඟට පොරොන්දු දේශයක් දෙනවා කියලා කිව්වේ මොනවද තියෙනවා කිව්වේ ඒකේ? කිරි පැණි. ඒ කියන්නේ දැන් කිරි පැණි කියන දේ ලිකන් එනවද ඉබේ එනවද? ඔයගොල්ලෝ දැන් ඔය මොන හරි ඔයගොල්ලෝ දැනුමක් ඇතිනේ දැන් ඔක. යෝගට් ලිකන් එනවද ඉබේ? කිරි එනවද ඉබේ? මී කිරි එනවද ඉබේ? යෝගට් එනවද ඉබේ? ඒ කියන්නේ ඒක කවුරු හරි හදන්න ඕනේද නැද්ද? එතකොට මේක හදලානේ තියෙන්නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණ වෙලා තියෙන දෙයක්. ආමෙන්. දෙවියන් වහන්සේගේ අරමුණ මොකද්ද දන්නවද? ගිහිල්ලා පෙන්නන්න මගේ මහිමේ උඹලා කොච්චර දෙයක්ද උඹලට දෙන්නේ. උඹලට මම මොන වගේ ලෑන්ඩ් එකක්ද දෙන්නේ යන්නේ? මම උඹලට මොන වගේ ආශිර්වාදයක්ද දෙන්නේ යන්නේ? දැකගන්න. ඔබගේ පොරොන්දුවේදී දෙවියන් වහන්සේ පොරොන්දුව මොකද්ද? ස්වාමීන් වහන්සේ මගේ රැකියාව ඔබගේ හස්සට බාර කරනවා. මෙතනින් ඉදිරි වැඩ කටයුතු ස්වාමීනි කරගන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ ඒ අරමුණු කරා මාව ගෙනියන්න. එතකොට එවෙලෙම දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? අරමුණ හදලා තියෙන්නේ. මෙයා මේ කම්පැනියේ මේ අහවල් එක්කෙනා වෙන්න යන්නේ මෙයා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ මෙහෙමයි ආශිර්වාද වෙන්නේ. හැම දෙයක්ම හදලා තියෙන්නේ. දැන් ඔන්න ඒකට යාඥාව එනවා මෙහෙම. ඔන්න මම යනවා. යනකොට මොකද වෙන්නේ දැන්? අප්පා අවුරුදු දැන් 32යි කියලා කියනවා. අවුරුදු 52කට යනකම් අවුරුදු 32යි මගේ වයස. ඒක 32 ගොන්න දැන් යන පාරෙන් හැරෙනවා. මෙන්න යනවා වෙන පාරකද? දැන් අරක තියෙනවා. පොරොන්දුව තියෙනවා. පොරොන්දුව තර ඉන්නවද වෙන වහන්සේ? මෙන්න මේක යනවා 32 පාරක් කරනවා. ඔබට තේරෙනවද මම මේ කතා කරන්නේ? ඉතින් මොකද්ද වෙන්නේ දෙවියන් වහන්සේට? අන්න යනවා අර රතු එළිය පැත්තට යනවා. ඉතින් රතු එළියට මොකක් හරි කරලා විදුලි සැරක් පැදිලා මොකක් හරි අකුණක් පැදිලා ඇඳුනුන් නැතුව කරාගෙන එනවා ආපහු පාරට එනවා. නේද ස්වාමීනි සභාවෙට එනවා. ඊට පස්සේ ආයෙ ඔන්න 10ක් විතර ඇවිදින වෙනවා 42යි දැන්. 42 ආවම මොකද වෙන්නේ? ආයෙ අර පැත්තට අවුරුදු 42යි වයස කියලා යනවා. ඒක දෙවියන් වහන්සේ පොරොන්දු හදලා තියෙන්නේ. ඔබ ඉල්ලන පොරොන්දුව ඔබ යම්කිසි පොරොන්දුවක් උන්වහන්සේත් එක්ක ගහගත්තා නම් උන්වහන්සේ පොරොන්දු ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. එළිදම පොතේ කියන්නේ එහෙමයි. උන්වහන්සේ ඒක හදලා ඉවරයි. මේ නූමායන සභාව අපි ඉල්ලුවේ මේ සභාවට ස්වාමිනී මේ අපේ සභා පාලකයා මොකක් වෙන්න කියලාද? අනිත් සභාවල් වලට තර්ජනයක් වෙන්න කියලා. ඔගොල්ලෝ ආඥා කරාද නැද්ද? ඔගොල්ලෝම නේද සාක්ෂි ඇවිල්ලා කිව්වේ? ස්වාමිනී මේ නූමායන සභාව මේ අබුදාබියේ මේ රටේ අනිත් දේශවල යන්න මේක ඔබගේ වචනයෙන් හොඳට උගන්වන ඔබට নমස්කාර කරනවා ඔබට බියෙන් යුතුව වැඩ කරන සෙනඟ ගොඩ ගන්න අනිත් සභාවල් වලට තර්ජනයක් වෙන්න ඔබ වහන්සේ ඔබගේ
කීකරුම සභාව කරන්න. ආශිර්වාදම සභාව. එහෙම කරේ නැද්ද? එතකොට දෙවියන් වහන්සේ හදලා ඉවරයි සභාව අතන. සභාව හදලා ඉවරයි. එතකොට සභාව පෙරලෙන පිටකොට දැන් එනවා පෙරලෙනවා පිට පෙරලෙනවා දැන්. පෙරලෙන පිටකොට දැන් මොන පෙරලෙන පිටට ගහනවා දැන්. පෙරලෙන පිට හොඳයි. තේරෙනවද? කොරෝනා හින්දා පෙරලෙනවා දැන්. ඔබ දැන් අපි කී දෙනේ පෙරලෙලා ඉන්නේ කොරෝනා හින්දා. කරුණාගේ ගාන්ට පෙරලෙලා ඉන්නේ කොරෝනා හින්දානේ. ඒකට බෝට්ටුව පැනනකොට ඒ පැත්තට. හරි. අපි ඒක මේ පැත්තට හරි. ආයේ බෝට්ටුව උඩ පැත්තට වෙනවා. උඩ පැත්තට. හරි. එහෙම නෙවෙයි. උන්වහන්සේගේ පොරොන්දුව පෙරලෙන්නේ නැහැ. උන්වහන්සේගේ පොරොන්දුව එතන තාම තියාගෙන ඉන්නවා. තාම අර 42කට එනකන් ආයේ දුකටියක් කාගෙන එනවා. දැන් ආයෙදිනවා අවුරුදු 52යි වයස. දැන් 3යි. 53යි වයස. බැලුමට කියන්න බෑ හරි. ඇත්ත. නමුත් ඔබගේ පොරොන්දු උන්වහන්සේ නෙවේ ප්‍රමාද කරේ. පොරොන්දු උන්වහන්සේ ප්‍රමාද කරේ නෑ. අපි ප්‍රමාද වුණා. ඔබ මම ප්‍රමාද වුණා. පොරොන්දු. තේරෙනවද? අපි මේ අවුරුදු 6 ඇතුළත අපි විසිට් කරලා කෑම් ගිහිල්ලා අපි සුභාරංචි කියලා අපි ඒ වගේ කරන අවුරුදු 6කට මොනතරම් ඇදහිලි පන්තිව බිහි වෙන්න තිබ්බද? මොනතරම් ශක්තිමත් සභාවක් වෙන්න තිබ්බද? අනේකයි. අපි ප්‍රමාද වුණේ. දෙවියන් වහන්සේ තාම එතන හදලා තියෙනවා. මේ ඉස්රායල් සෙනගට මේ කිරි ඔන්න බලන්න මේ ගණන් කතා 13:27ට 13:27 ඒක කියනවා බලන්න. ඔහුට කතා කොට ඔබ අප යවූ දේශයට ගියමුව. සැබවින්ම එහි කිරි සහ මී පැණි ගලා යයි. එහි ඵල මේය. වෙන ඵලක් ගෙනල්ලා. මොනවද කරේ? මේ ගිය 12 දෙනාගෙන් දෙන්නේ කට්ටිය මොනවද කරේ? අර මුද්ද රස ඵල. මොනවද? ක්ලාස්ට් එකක්. ක්ලාස්ට් කියන්නේ පොකුරට නේ තියෙන්නේ. පොකුරා මුද්ද රස පාලම් පොකුරක් ඒගොල්ලෝ කඩාගත්තා. ඒ පොකුර ගේන්න බැරි හින්දා ඒ පොකුරේ අර අතු මැද්දේ මොනවද දැම්මේ පොල්ලක් දැම්මා. එනද? ඒ අතු මැද්දෙන් පොල්ලක් දාලා දෙන්නේ ඒක මොනවද කරේ? කරට ගත්තා. ඒ කියන්නේ මිදි පොකුරක් ඒගොල්ලෝ අරගෙන එනවා දෙන්නේ මොනවද කරේ? පොඩක් හිතන්නකෝ ඒ ලෑන්ඩ් එක මොන වගේ ආශිර්වාදයිද? දෙවියන් වහන්සේ මේක කරේ මේ සැනිකට පෙන්නන්න මම දෙන්න යන භූමිය මෙන්න උඹලා ඕන ගිහලා බලලා බලන්න. හොඳ තියෙනවා. ඒ වගේම නරකක් තියෙනවා. දැක. හොඳ නරක දෙක. හොඳ තියෙනවා. නරක තියෙනවා. නරක පරාජය කරන්න ඕන. මාංශය මොනවද කරන්න දීලා තියෙන්නේ අපිට? පොරොන්දුව දෙවියන් වහන්සේ කඩ පොරොන්දුව දීලා තියෙනවා. නමුත් වහල්කම කියන දේ අපේ කැඩෙන උන්වහන්සේ අපි අදාහගත්තම. නමුත් ඔබගේ තෘෂ්ණාව මරා ගන්න. ඔබගේ තෘෂ්ණාව මරා ගන්න ඕනේ. පොරොන්දු දේශයේ පොරොන්දුව තියෙනවා. නමුත් සතුරා ඉන්නවා. මාංශය තිබෙනවා. මාංශය පරාජය කරන්න ඕනේ. ඔබ බලන්න. මේ පැණි ගලා යයි ඒ දේශයේ උන්වහන්සේ කිව්ව දේ ඇත්ත. කිරි මේ පැණි ගලා යයි එහි ඵල මේය. ඔන්න බලන්න 28. එසේ වී නමුත් දේශයේ සිටින සෙනග බලවත්ය. අන්න ඒ කියන්නේ සටනක් කරන්න වෙනවා. උන්ව පරාජය කරන්න නම් අපි සටනක් කරන්න වෙනවා. මේක අපි අයිති කරගන්න. දෙවියන් වහන්සේගේ පොරොන්දු අපි අයිති කරගන්න අපිට සටනක් කරන්න සටන කරන්න බෑ. ඔබ මොකද ඉන්නේ 50-50 සටන කරන්න බෑ. අර පැත්තට වර්ටෝ පෙරලුනට මේ මම මේ පැත්තට අර පැත්තට වර්ටෝ පෙරලුනත් මම දැන් මේ පැත්තේ බෝට්ටු උඩ පැත්තේ. අනේ මොන විකාරයක්ද මේ?
ඔබ පොරොන්දුව අයිති කරගන්නවද නැත්නම් ඔබ ගිලිලා මැරෙන්නද යන්නේ? පෙරළුන පිට හොඳයි නෙවෙයි. පොඩ තේරුම් ගන්න. එසේ වී නමුත් දේශයේ සිටින සෙනඟ බලවත් නුවරවල්ද ප්‍රකාර සහිත කියන්නේ බිල්ඩින් තාප්ප. මොසස් තුමනි අපි ඉන්නේ කුඩාරවල. අරුන්නේ තාප්ප ගහලා තියෙනවා. ඒගොල්ලෝ මලාට තාප්පයක් කඩලා නැහැ තාම. ජොෂුවා එන්නේ ඊට පස්සේ තාප්ප කඩලා. අප්පෝ තාප්ප ලොකු ගල් වලින් ගහලා තියෙන්නේ. තාප්ප සෙනඟ බලවත් නුවරවල්ද ප්‍රකාර සහිතව ඉතා මහත්ය. ඒ අර ආකාංගේ පුත්‍රයෙහි දුටුවේ. අම්මෝ ආකාංගේ අන්න කොළු සෙට් එකක් තේ. උන්ගේ කකුල් වල ඇඟිලි 6 තියෙනවා. අත්වලත් අපිට වැඩි එක ඇඟිල්ලක් වැඩි එක අතක. අතෙත් 12යි කකුලෙත් 12යි. ආකාංගේ උන් අඩි 12ක් උසයි. මොකද යෝධය දැන් ඔබගේ හතුරා බලන්න ඉස්සරහ කොහොමද තින්නේ? ඔබගේ මාංශයේ ඉස්සරහ ඔබ කොහොමද ඉන්නේ කියලා බලන්න. දැක්කද? දාවිත් කොහොමද හිටියේ බලන්න. ඔබගේ ආත්මය දාවිත්. ඔබගේ මාංශය බලන්න යෝධයා. පොඩ්ඩක් බලන්න. දාවිත් පරාජය කරාද නැද්ද? යෝධයා. අනේ ඒකයි සහෝදරවරුනි. මොකද ඔබ දාවිද්ගේ උසේ මට්ටමින් බැලුවොත් ඔබ පරාජය වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මෙන් දෙවියන් වහන්සේගේ ඇස් වලින් යෝධයා බලන්න. උන්වහන්සේට යෝධයාව පෙනේ තනකොළ පෙත්තෙක් වගේ. දැක්කද? පොළොවේ මිනිසුන් උන්වහන්සේට තනකොළ පෙත්ත වගේ පේනවා ගලකින්. අන්න එහෙම බලන්න හිතන්න. මෙන්න සතුරා හැම වෙලෙම ගේන්නේ ඔබට ඉදිරියට මේකයි. මොකද ඔබගේ ප්‍රතිවාදියා ඔබට වැඩිය බලවත්. පොරොන්දුව අල්ලගන්න බැරි ඒකයි ඔයගලන්ට. අපි හැමෝටම පොරොන්දුව අල්ලගන්න බැරි මොකද දන්නද? අපිට ඇස් වලට පේනවා මන්න හඩන්න නැහැ. පිපින්න හොඳයි. අනිත් මොකද? සතුරා ලොකුයි. මම පොඩි. දැක්කද? මේ ඇස් දෙක අර මොනාද තිබුණේ? එලීෂා එක්ක හිටපු ගහසිටක් තිබුණා මේ විදිහේ ඇස් දෙක. මොනවද කියන්නේ? ඒ ගහසිගේ ඇස් දෙක පාදන්න එලීෂා යාඥා කරන ස්වාමිනී මේකගේ ඇස් පාදන්න. දැක්කද? එතකොට තමයි ඇස් දෙක ඇරිලා දෙවියන් වහන්සේගේ ලොකුකම දැක්කේ. ඔබ මේ දෙවියන් වහන්සේ එක්ක යනවා නම් ඔබගේ ඇස් පැහැදෙන්න ඕනේ දෙවියන් වහන්සේ මේට වැඩිය බලවත් දෙයක් කරන්න යනවා වගේ ජීවිතේ. මේක නෙමෙයි. නමුත් අපිට මේ කාලය තුල රැඳී සිටින්න. එළියට කොහොමද කිව්වේ? රොතේ ගහක් කැඩලා ගිහලා මොකද වෙන්නේ? ජොර්දානේ මොකක්ද වෙන්නද කිව්වේ? රැඳී සිටින්න. ටික කාලයක් රැඳී සිටින්න. මම නැවතුම් බෝ කැඳවනවා. ඊශ්‍රායල් අවුරුදු 400ක් රැඳී සිටියා. කොහෙද? ඊජිප්තේ. ආයි දෙවියන් වහන්සේ ගිනා. ඔට හිතන්න මේ කාලය තුල රැඳී සිටින්න මම මගේ පොරොන්දුවට උඹව ගෙනිනවා. මොකද උඹ මට ආඥා කරා නේද? ඔබ පුදුම මිනිස්සෙක් නේ කාලේ කියන්නේ. මිනිස්සු තමයි ඉතින් දෙන්නහස් දැන් පොඩ්ඩක් බලන්න මොනවද කියන්නේ. එක හිතක් නෑනේ බං උඹ ආය ආඥා කරනවා නේද? යාඥා කරන්නේ ස්වාමීනි මට මේ රැකියාව යවා දෙන්න. හරි. කියලා දැන් උඩ අපි හිතමු ආ. क्या है ना गाब्रियल है ना गालेनो මේ පැත්තේ. ඒ ස්වාමීනි මෙන්න මේ මගේ දරුවා යාඥා කරනවා සැලසුම හදන්න කියලා. හරි ස්වාමීනි. ආයි බෝට්ටුව පැත්තට බැකිච්ච ගමන් ආයි යාඥා කරනවා. ස්වාමීනි හරියන්නේ නෑ. ආයි කහනවා. ආයි එනවා ගාබ්‍රියෙල්. ඒ ස්වාමීනි අනිත් සල්ස් මානල
ඔබ තේරුම් ගන්න. ඔබ දිව දෙකේ දරුවෙක් නෙවෙයි. සර්පයාගේ විතරයි දිව දෙකක් තියෙන්නේ. සර්පයා බලන්නේ දිව මේ එළියට දාන. ගාන දැන් මම මොකක්ද දෙන්නේ කියලා. දෙකක් එනවා. අයියෝ සර්පයා. ඌ බොරුකාරයා. ඌ දිව දෙකේ එකක්. ඔබට දෙවියන් වහන්සේ දිව දෙකක් දැම්මේ නෑ. ඔබට බලන්න. උන්වහන්සේගේ පොරොන්දු වලන ඔබගේ එකක් ස්ථිර වුණා නම් ඒ දේ තුල ඉන්න. අපේ අබුදාබි සභාව අපේ ස්ථිර වුණා අපි ඒ දේ තුල ඉන්න. ස්වාමිනේ ඒට නේ මේන කොරෝනා මොන කොරෝනාව කරන්නේ. අපි ඔබගේ සේවයේ ඉන්නවා. මේ සේවය අපි ඉදිරියට ගෙනියනවා ස්වාමී අපට ශක්තිය දෙන්න. ඔබ හදලා තියෙන පොරොන්දු අපි එතනට අපි එනවා ස්වාමීන් වහන්සේ. මොකද එයා කෙවියේ පැණියෙන් හදලා ඉවරයි ඔක්කොම. අබුදාබි සභාව වල හදලා ඉවරයි. හැම දෙයක්ම සැලසුම් හදලා. ඒක අපි ගමන තුල කීකුරු වෙනවා නම් හැම සැලසුම් වෙනවා. හැම සැලසුම් වෙනවා. දොරවල් ඇරෙනවා. වැටෙන දෙයට ඇස් දෙකේ රවට්ට ගන්න එපා. පිපිඤ්ඤා වලට රවට්ට ගන්න එපා සිත. ඒකයි මම කියන්නේ. විසි නවේද අමලේක්වරු දකුණු දිසාවේ රටේ වාසය කරදී හිත්තිවරු යෙසුබිවරු අමෝරිවරු කඳුකරේ වාසය කරදී කානානිවරු මුහුදු බඩද වාසය හතර අසබඩද වාසය කරේ හතර වටින් බට වෙලා හතුර මොකද වෙන්නේ හතර පැත්තෙන් හතුර වට වෙලා එතකොට දැන් අරක කියනකොට දැන් සෙනඟ දැන් වැඩි මහල් වෙනවා දැන් සෙනඟක් තියෙනවා අන්න ආවනේ අපේ පොරොන්දු දේශේ කිල කට්ටියව මොනවද සැටලයිට් එක දාගෙන ඇති ඉතින් මොනවද අහගන්න විස්තර ටික ඊට පස්සේ අර වැඩි මහල් වලට කියන්නේ දැන් ඔක්කොම එතකොට යවව 12 දෙනාගෙන් දෙන්නයි ශක්තිමත් කාලේපි ජොෂුවා විතර ශක්තිමත් අනුත් 10 අපිට මොනික සටන් කරලා තාප්ප මෙන්න අරු යෝධයෝ තාප්ප වල ගල් වලින් මෙහෙම අපිට ගහයි ටින් 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 ගහයි එක ගලක් වැදුනොත් අපි පාතක් කුඩු වෙනවා බං එහෙම තමයි අරුන් ඇවිල්ලා වාර්තා දෙන්නේ අර එහා පැත්තේ හිත්තිවරු මෙහි කක්කිවරු මේ හිම්මිවරු මෙහි බට්ටිවරු එහෙම තමයි හතුරාගෙන කියන්නේ තේරෙනවද ඔබට කියන්නේත් එහෙම තමයි හතුරාගෙන එතකොට ඔබට මොකද වෙන්නේ අපෝ කරලා හරියන්නේ මේක අයියෝ නෑ එහෙම ඇස් දෙකට පේලන දේවල් ආපුකො බං ඉක්මන් තීරණ ගන්න එපා ආපහු පුක්කලා කියලා තීරණ ගන්නවා හරි ආයෙත් ආයෙ එකක් අයියෝ ආයෙ වෙනස් වුණානේ දැන් මොකද ආයෙත් කත්ති කාය ගන්න එහෙම වෙන්න එපා ඔබගේ පොරොන්දුව අල්ලගන්න ඒකේ ආඥා කරයි ස්ථිර ස්වාමිනේ වහන්සේට ස්තුති ස්වාමිනේ පොරොන්දුවේ තුල ඉන්න ස්වාමී ඔබ මට මඟ පෙන්වුවාද ඔබ යම් කිසි දෙයක් කරාද ඔබ මේ රටට ගෙනාවද ඔබ මේ රැකියාව දුන්නාද ඔබ මේ දේ කරාද පොරොන්දුවක් මම අල්ලනවා මගේ ස්වාමී මාත් එක්ක ඔබ වහන්සේ ඉන්න මම යනවා බය නැතුව ස්වාමීන් වහන්සේ පොරොන්දු දුන්නේ ඔබයි සමින්දේ ඒ කඩන්න ඔබ මිනිසෙකු නොවේ ඔබට විවාහයේදී ඔබට පොරොන්දුවක් දුන්නාද උන්වහන්සේ දුකේදී සැපේදීත් එකට ඉන්න කියලා නැත්නම් කිව්වද දුකේදී සැපේදී උඹලා දෙන්න දෙකට ඉඳපන් මිනිහා වෙන පැත්තක ගෑණි වෙන පැත්තක දෙක එහෙම කිව්වේ නෑනේ එහෙනම් ඔබට පොරොන්දුවක් උන්වහන්සේ දුන්නා. පොරොන්දුව අල්ලගන්න. ස්වාමිනේ ඔබ මගේ බිරිඳ ගෙනල්ලා දෙන්න. පොරොන්දුව අල්ලගන්න. ස්වාමිනේ ඔබ වහන්සේ මගේ ස්වාමි පුරුෂයා ගෙනල්ලා දෙන්න. පොරොන්දුව අල්ලගන්න. ස්වාමිනේ මගේ දරුවන්ව ගෙනල්ලා දෙන්න. පොරොන්දුව අල්ලගන්න. ඔබ පොරොන්දුව අල්ලගන්නවා කියන්නේ දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා ඉෂ්ට කරන්න. අයියෝ සිරි පාලක මාක් කොතට එන්න මාක් අපතේද
පස්සේ ඉන්න ස්වාමීන් වහන්සේගේ ඔබට එමි 11:24 මාර්ක් 11:24 හලෙලූයා. එබැවින් නුඹලාට කියමි නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයි අදහන්න පොරොන්දු. ස්වාමීන් මේක ලැබෙනවා මට. ලැබුණේයි අදහන්න. ඒවා නුඹලාට ලැබෙන්නේ නෑලු. එහෙමද කියන්නේ? ලැබෙන්නේ නෑ නෙවෙයි ලැබෙනවා. මේක අර ලිකා මිනිහ කිව්වනම් කමක් නෑ. මේක කිව්වේ කවුද? පොරොන්දු නොකඩන කෙනෙක්. පොරොන්දු කඩන්නේ නැති කෙනෙක් මේක කිව්වේ. ඒ අපේ පරාක්‍රම දෙවියන් වහන්සේ. ජීවමාන දෙවියන් වහන්සේ. අල්ලගන්න පොරොන්දු. හalleluya. අපි ඉවරදරකේ. 33 ආවේ නෑනේ. ඊට පස්සේ කියනවා කාලේ මොසෙස් ඉදිරියේ සැලක නිශ්ශබ්ද කර අපි වහාම නැගිට ගොස් ඒක හිමි කරගනිමු. දැක්කද කාලේ? අපි වහාම නැගිටලා වහාම අපි එක කාලයක්වත් අපි අතාරින්න හොඳ නැහැ. ඔබ එක කාලයක්වත් අතාරින්න හොඳ නැහැ. වහාම ඔබගේ පොරොන්දු අල්ලගන්නටක් ගන්න. වහාම අපි ගිහිල්ලා මේ පොරොන්දු හිමි කරගනිමු. බක්නිසාද අපට ඒක යටත් කරගන්නට හොඳටම පුළුවන් නෑ කීය. ඇයි අපි සටන් කරන්නේ අපේ ශක්තියකින් නෙවෙයි. පොඩ්ඩක් හිතන්න ගිඩියොන්ව දෙවියන් වහන්සේ කැඳවනවා 30000 පරද්දන්න කී දෙනෙක් දාවේ 300යි. දන්නේ හතුරගෙන් ලක්ෂ 3ක්ද දන්නේ නැද 30000කට වැඩි සරකක් හතුරන් හිටියා පරද්දන්න ආවේ කීයද 300යි. පොඩ බලන්න 300 ගෙනාවේ මොනවාද? අර පහන් පත්තු කරගෙන මුට්ටි වලින් වහගෙන මුට්ටි කැඩුවම මොදුනේ දෙවියන් වහන්සේ 300 ලක්ෂ 3ක් වගේ පෙන්වුවා සතුරට. මොකද උන්වහන්සේ මාධ්‍ය සිටින නිසා. ඔබ එහෙම අදා ගන්නවා. අපි වහම එක ඊළඟ පදේ 31 ඒත් ඔහු සමග ගිය මිනිස්සුયો කතා කොට ඒ සෙනඟට විරුද්ධව යන්න අපට නොහැකිය. මක්නිසාද ඔවුන් අපට වඩා බලවන්තයයි කිව්වා. අනිත් දහරේ අපිට යන්න බෑ. පොඩක් බනටෝකි. මෙයා. අපි ඇස් දෙකෙන් දැක්කා. අරුන් බෝල වහනකොට ඒ බෝලේ වැදුනොත් ඇති අපි බැරිලා වැටෙනවා. අපි හිතුම් ෆුට්බෝල් ගහලා යෝධයෝ නෙමෙයි ෆුට්බෝල්. අර ෆුට්බෝලේ මේ උඩට ගිහින් ඩම් බම් ඩම් ගාල බම්ප් එක යනවා කියන්නේ. ඒක බම්පෙල්ලම දකින්න නැති අරුන් 10ද. අම්බේ. අපිට කෑවොත් අපි කෑලි වැටෙමු. ඔන්න හතුරා දෙන්න සිතුවිල්ල එක. හතුර හැම වෙලෙම කරන්න බෑ. දෙවියන් වහන්සේ කරන්න පුළුවන්. සියල්ල උන්වහන්සේට කළ හැක. ජේසුස් වහන්සේ කිව්වේ ඒක. මිනිස්යාට නම් නැහැ කිය. කාලෙබ්ට බෑ. ජෝෂුවට බෑ. පුළුවන් කියලා කියන්නේ කවුරු හින්දාද? දෙවියන් වහන්සේ හින්දා. මේගොල්ලෝ බෑ කියන්නේ ඇයි? ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දකින්න විදිහට නෙමෙයි දකින්නේ. දෙක. ඔබගේ පොරොන්දුව ඔබ දකින්න දෙවියන් වහන්සේ එක සූදානම් කරලා තියෙන්නේ. වෙන මාර්ගවල යන්න එපා. ඒක සූදානම් කරලා ඉවරයි ඔබට. ඔබ හැරෙන පැත්තට දෙවියන් වහන්සේ හැරෙන්නේ යන්නේ. දෙවියන් වහන්සේ ආදම්මයි ඒවයි හදලා අහක් කළා පොඩ්ඩක් යනකොට ආදම් පොඩ්ඩක් මෙහෙම ගිහලා වටේ පොඩ්ඩක් මෙහෙම යනවා. ලස්සනයිනේ. කුරුල්ලෝ ඉන්නවා ලස්සන කතා කරනවා. ගාලා ඇස් දෙකට වැටුණා යම. හප්පා. මේක ස්වාමීනි මේක හදලා දෙවියන් වහන්සේට අමතක වෙලා මේක ඇල්ල හදන්න. කියලා මම ගිහලා දා ස්වාමීනි මම උද්‍යානයේ යනකොට අර අහවල් තැන මම දැක්ක අර කොටස හදලා නෑනේ ස්වාමීනි. කො බලන්න කොයි කොටසද ආදම් ඔබ කියන්නේ අර හරිය පොඩ්ඩක් අමතක වෙලා නැහැ පොඩි වැඩ දීම සිද්ධ
අයියෝ ඇත්තනේ ආදම් මට ඔක අපතේ කොච්ච හැටි ආන්නේ මම හදන්න ආ අනේ දෙවියන් වහන්සේ එහෙම හැදුවේ නැහැ. උන්වහන්සේ සියල්ල නිම කරන මොනවද කරේ? රෙස් කරා. මුදිය ගත්තේ නැහැ. රෙස් කරා. සියල්ල නිම කරලා. සියල්ල නිම කරලා. තව හදන්න දෙයක් නැහැ. ඔබට පොරොන්දු දුන්නම ඒක තව හදලා ඉන්න නෑ හදලා ඉවරයි. පොරොන්දු හදලා ඉවරයි ඒක හිමි කරගන්න යන්න. සටනක් තියෙනවා සතුරා එනවා. උසයි. බිත්ති වැඩි ඌගේ. සතුරා එන්නේ මොකටද? විනාශ කරන්නනේ. මොකක්ද දීලා තියෙන්නේ මේ පන්න එක? ඔබට බැසින් ගන්න නෙවෙයි දීලා තියෙන්නේ. ඊට වැඩිය බලවත් එකක් දීලා තියෙන්නේ. යාඥාව. සතුරම විනාශ කරන එකම ආයුධය තමයි යාඥාව. අනේ ආයුධ ටික ගහගෙන අරු ගහනකොට වැදුනම ඕගොල්ලෝ දුර්වල වෙනවා. හෙල්මට් එක දාගන්න ඕනේ. නැත්නම් ඔළුවට වැදුනම ඊට පස්සේ අන්ධවරොස් වෙනවා. ඒ ඔළුවට වැදුනම අන්ධවරොස් වෙන්නේ. ඒ ඔළුවට ඔය හෙල්මට් එක තියෙන්න ඕනේ. ගැලවීම නැමැති මොකද්ද? තොප්පිය. රායවැස්ම තියෙන්න ඕනේ නැත්නම් අරු එවන වීතල වදිනවා. මොකද ඇදහිල්ල නැහැනේ. අර ඇදහිල්ල එකක් දිනද ඒක බිම. බහේ මෙහෙම කඩුව දින ටික 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 කඩුව තියන් ඉන්න මෙහෙම. බහේ අරක මේක දකුණු අතට අරගෙන වම් අතට ගන්න මොකද්ද? ඇදහිල්ල නැමැති ඵලය. අරු එනවා මොන ඊතල ගන්න එකක් එන විතර කියලා අල්ලන්නේ. ඊතලේ අල්ලන්න සහෝදරනි පපුවට වැදුනොත් ගිනි ගන්නවා. ඔබට මොන හරි වැදලා ගිනි ගන්න මොකක්ද දන්නද? ඔබට ධර්මිෂ්ඨකම නැමැති මොකද නැත්තේ? ඒක ගිනි ගන්න. ගිනි ගන්නව නම් දැන් ඒක. ගිනි ගන්නව නම් ඒක කතාව. ඉතින් ඔබට සටනක් තියෙනවා. උන්වහන්සේ හදලා ඉවරයි. කිරියෙන් පැණියෙන් දේශයක් හදලා ඉවරයි. බාගෙන හදන දෙයක් නැහැ. ඒක අල්ලගන්න යන්න. සටන. යන්න ගමන. අතර කරන්න බා. ගමන පටන් ගන්න. මෙතනින් ඉවර කරත් හොඳයි ඔය මට පේන්නේ. හරි ඊට පස්සේ 32. ඔව්. තමුන් සෝදිසි කළ දේශය ගැන ඊශ්‍රායල් පුත්‍රයන් අතරේ නරක ප්‍රවෘත්තියක් පළ කරමින් අප සෝදිසි කරන්නට ගිය දේශය නම් වැසියන් නාස්ති කර දමන දේශයක්. එයි අප විසින් දක්නා ලද සෙනග සියල්ලෝම බොහෝ උස මහත් ඇති මිනිස්ය giants කියලා කියන great statue. ඊවස් ඒ යෝධයන්ගෙන් අන්න they මොකක්ද the giants there we saw the giants පැවත එන ආකංගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව අපි පල්ලගැටියන් මෙන් අපට පෙනුනේය. එසේම ඔවුන්ටත් අප පෙනුනේ නෑ කීවේ. දැක්කද? උන් ඈත ඉන්නවා. උන් දන්නවා අපි බලවන්ත හින්දා උන් මෙහෙම කර කර ඉන්නේ. අරුන් ඈත ඉන්නේ. මේ දැන් කියනවා අපිට උංගවත් පෙවුණා උන්ට අපිවත් පෙවුණා කියලා. තේරෙනවද? අරුන්ව දැන් එලවගෙන යෝධයා මොනවද කරන්නේ? ගාපු ගම අරුන් තුනවා ආයේ නෑ. පස්ස නොබල දුවනවා. දැක්කද? දැන් මේ කියන වචනේ කියන්නේ උන්ට අපිවත් පෙවුණා අපිට උංගවත් පෙවුණා. අපි නිකන් පළඟටියෝ. අනේ මෝඩ රැළ. දෙවියන් වහන්සේට ඌව පේන්නේ පළඟටියෙක් වගේ. දෙවියන් වහන්සේට ඌව පේන්නේ පළඟටියෙක් වගේ. දාවිද්ගේ හදවත උන්වහන්සේ හොයන්නේ. දාවිද්ගේ හදවතක් උන්වහන්සේ හොයන්නේ. නිර්භීත හදවතක් හොයන්නේ උන්වහන්සේ. සතුරත් එක්ක සටන් කරා. ඒට මෙහෙට දෙපැත්තට බැලෙන පිපිඤ්ඤා හොයන උන් නෙවෙයි හොයන්නේ. පිපිඤ්ඤා කාර්යය අරහන්. හොඳ හදවතක් ඒ ස්ථිර හදවතක් වෙන්න උන්වහන්සේත් එක්ක සටන් කරන්න. මේ සටන නිම කරගන්න. ආමෙන්. හalleluya. හොඳයි. අපි එමු 14 පළවෙනි පදේ ගණන් ගත 14 එක. ඒ කියන්නේ එවිට මුළු සභාව ශබ්ද නගා හැඬුවාය.
සෙනගේ රාත්‍රියේ වැරපුණේ ඇයි බයට අයිෂෝ අපි වරයි අයියෝ අපි වරන්න ගෙනියනවා අනේ අපි හිටපු තැනට ආපහු ගෙනියන්නේ කවුද අපිට නායකයෙක් මොසෙස් සැරෙන්නේ වෙන නායකයෙක් ඉන්නවද අපි මෙතන දැන් ඔන්න සභාව දෙකට කඩා ගන්න හදන්නේ ලංකාවේ වෙලා තියෙන්නේ ඒකයි මොකෙක් හරි දැන් මොකද තව එකෙක් හොයනවා අපිට නායකයෙක් හොයනවා දැන් මූ මේ අතරේ නායකයෙක් හොයනවා මොසෙස් පත් කරලා තියෙන නායකයා සාබ ලංකාවෙත් පාසඩිලාන්ට පත් කරලා තියෙන නායක වෙන උඹ හොයනවා දැන් අවුදි ඉන්නේ අපි එක් කරගෙන යන්නේ අනේ මෝඩර් ඇල එවිට මුළු සෙනඟ ශබ්දරක හැනුවේ සෙනගේ රාත්‍රියේ වැරපුණේ දෙක සීලු ඊශ්‍රායල් පුත්‍රයෝ මොසෙස්ට ආරෝන්ට දිරුද්දව කොඳුනෝයි ඔය කිව්වේ කොඳුනනවද මුළු සභාව ඔවුන්ට කතා කර අහෝ අපි මිසර දේශයේ මලේ උනම් යහපතේ නොත් මේ කාන්තාරයේ මලේ උනම් යහපතේ අනේ මේ වැරෙනව නම් ඒත් හොඳයි මිසර දේශේ වල ඉඳලා ඔප්පෝරේ ඕදෙකින් මේ කොහොමද සතුරා ගෙනල්ලා තියෙන විදිය තේරෙනවද හිතර ගන්න මේ කාටවත් නෙමෙයි කතා කරන්නේ අපිට කතා සභාව අපි කඩුවෙන් වැටෙන පිනිස ස්වාමින් වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක් නිසාද අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනව ඇත මිසරයට හැරි යාම අපට හොඳ නොවේද කි ඔන්න සාතන් කතා කරනවා කොහෙද අපෝ පලෙල්ලා හිටපු තැන හොඳ වෙලාවට මූද දෙපා කරලා ගිහින් මූද දෙපා වෙලා නැති තැනකින් ගෙන මුන් යනවා ඔන්න හිතන්න ඔබව දෙවියන් වහන්සේ කඩා ගන්නකොට හරිද ඔබට තනිකර සතුරුනේ එතන ඇති කරන්නේ ඔබ කැඩලෙනකොට ඔබගේ නිවස තමයි ඉස්සරම සතුරු ජේසුස් වහන්සේ කිව්වද ඔබගේ සතුරු කවුද කියලා ඔබගේ සතුරුවල නිවසේ වැසියෝ ඔබගේ අල්ලපු ගෙදරුන් ඔක්කොම ඔබගේ සතුරු නෑ ඇයි දන්නවද ඔබට ආපහු යන්න බෑ එතන මූද හරස් වෙලා තියෙන්නේ නෑ එකද ආපහු යන්න බෑ නැත්තම් යනවා මේ වෙන ප්‍රශ්න වලට අනේ සමාවෙන්න තාත්තේ අපි ඔය පානපත්තු කරගෙන ඉන්න එක මේ සෙනඟට තිබ්බන ආය යනවා දැන් ඔන්න බලන්න කියන්නේ ඊට පස්සේ මොනවද කියන්නේ හතර කවුද අපි එකිනෙකාට කතා කොට අපි ප්‍රධානියෙකු පත් කරගෙන මිසරයට හැරී යමු යයි කිව්වේ ඔන්න ආවා බීජී දැක්කද ඒ කියන්නේ ඒ අය පොරොන්දුව අල්ල ගන්න යන්න කැමති නෑ පොරොන්දුවක් එන්නේ නෑ සහෝදර බොරුනේ ලිකන් සටනක් තියෙනවා අයියා දෙක තිමොති 2:1 දෙක තිමොති 2:1 අපි පටන් ගන්න ගියේ අන්තිම දවසේ කබන්නේ නේ එබැවින් මාගේ දරුව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත් වෙන්න කාර්ය කියන්නේ තිමෝතියස්ට කියන්නේ තිමෝතියස් මගේ son my son කියන්නේ එච්චර එයාව පුත්‍රයෙක් හැටියට මෙයා අඳුරගෙන තියෙන්නේ බලන්න දේවදාසයා අඳුරගෙන තියෙන විදිය බලන්න ඊට පස්සේ කියනවා මොකද්ද දෙක මට එන්න ඔයා උත්තර වෙන්න ඕන 10 වෙනි පදයට විතරයි 10 මේක 10 ඔව් 10 ඔව් 11 12 ආතුන 8 විතර 8 විතර දෙක තිබුණේ දෙකේ
කිරුළ හරි හරි. පහට. හත හරි. පහ බලන්න. තවද යමේ ක්‍රීඩාවෙන් පොරට යන්නේද? පොරට කියන්නේ පොරටෝක් දෙන එකක් නෙවෙයි. පොරට කියන්නේ සටන් එකට. ක්‍රීඩාවට. තරඟයට. හරිද? තරඟයට යන්නේද? ඔවුන් නියම ලෙස නොයන්නේ නම් ඔවුන් ඔටුන්න පැලන ගන්නට ලැබෙන්නේ නැත. ඒ කියන්නේ ක්‍රීඩාවට බහින කෙනා පොරොන්දුවට බහින කෙනාගේ තියෙන ඕනේ මොකද්ද? සූදානම්. චැලෙන්ජ් එකක් තියෙනවා දෙපැත්තේ. දෙපැත්තේ කවුද ඉන්නේ? සතුරයි. ඔබගේ දෙපැත්තේ චැලෙන්ජ් එකක් තියෙනවා. මෙහෙත් ඉන්නේ මෙහෙත් ඉන්නේ. හරි. මම දිනන්නේ නැහැ. මොකද ඔබ පුරුදු පුහුණු වෙලා. දැන් ඔබ එහෙම නැත්තම් ඔබ දුවන්නේ නෑ. අම්මේ අරක. කකුල් වල දිග එකගේ අම්මෝ. අම්මේ මේක. හුසේන් බෝල්ට් වගේ වුණා. අප මුං එකද මම දුවන්නේ. එතරම් වැටිලා. දුවන්න තියා හිතන්නම් බෑ. අනේ සහෝදරවරුනි ඔබට පොරොන්දුව ඉෂ්ට කරගන්න. පොරොන්දුව කරා යන්න. ඔබ පොරොන්දු පුහුණු වෙන්න. කොහොමද පුරුදු පුහුණු වෙන්නේ? උදේට දුවන්න. අපේ නෝන මට එහෙම නෙවෙයි. ඒක පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ සටනට යාච්ච නමස්කාරය. දේව වචනය සූදානම ඇදහිල්ල තොප්පිය ලයවැස්ම සත්‍ය නැමැති බඳපටිය සූදානමේ නැමැති පාවහන් දාගෙන ඉන්න ඕනේ. හුසේන් බෝල්ට් හිටියට මට වඩා නැහැ. මාත් එක්ක ස්වාමින් වහන්සේ සිටිනවා. ආමේන්. සැම්සන්ගේ අතේ මොකද්ද තිබ්බේ? සැම්සන්ගේ අතේ තිබුණේ මොනවද කියන්නේ? ජෝ එක. ජෝ එක තිබුණේ. බෝරුවෙක්ගේ ජෝ එකක් තිබ්බේ. ඊශ්‍රායලේ ආව ආමි එක 600ක් විතර මේ පලස්තීනයේ 600ක් විතර ආවා. සැම්සන් වල්ලේ සැම්සන්ගේ සාමිනේ වහන්සේ මාගාව ඉන්නවා. කාඩු මුගුරු මුකුත් තිබ්බේ නෑ. අතේ මොනවද තිබුණේ? අතේ මොනවද තිබුණේ? දෙවියන් වහන්සේ ආශිර්වාද කරා බලය තුලින් උන්වහන්සේගේ. ශම්ගර්ගේ අතේ මොනවද තිබුණේ? හරක දක්කන කෝට්ටර් අනින කෝට්ට ශම්ගර්ගේ අතේ මොනවද තිබුණේ? දෙවියන් වහන්සේ ආශිර්වාද කරා සතුරට විරුද්ධ. කොහොමද? ඔබගේ අතේ මොනවද තියෙන්නේ? අර වැන්දපු කාන්තගේ අතේ මොනවද? ගෙදර මොනවද තියෙන්නේ කියලා. අතේ මොනවද තියෙන්නේ කියලා හුවා එලිෂා. ඔලිව් ඔයිල් ටිකක් තියෙන්නේ. ගේන්න හිස් පාජන වලට දාන්න ගලිකෝ. හිස් පාජන ඉවර වෙනකන් දැම්ම අතේ මොනවද තියෙන්නේ ඔබගේ? සූදානමක් තිබෙනවද දුවන්න? මේ සටනට දුවන්න ඔබගේ සූදානමක් තිබෙනවද? ඒක තමයි ඔබට අතේ දැම්මට මම හොඳ පදාඩි දාලා තියෙන්නේ. ඔබගේ අතේ මොනවද තියෙන්නේ? සටනට සූදානමක් තියෙනවද? දැන් මම මේ දේවල් කරගන්න මම අතේ දේවල් සූදානම් කරගෙන තියෙන. ඒක ලංකාවට යන්න අවශ්‍යයි. ඒවා සෙට්ෆයි කරගන්න මේ දේවල් කරගන්න. මොකටද? සූදානම්. නමුත් සතුරා දැනටමත් ඒකට ඇවිල්ලා. සතුරා ඇවිල්ලා තියෙනවා. මේක වෙන්න බෑ, මේක කරන්න බෑ, මේක අරකයි, මේකයි. සතුරා ඇවිල්ලා. අතේ මොනවද තියෙන්නේ? ඔබගේ අතේ මොනවද තියෙන්නේ? උන්වහන්සේක වැඩි කරන්නේ. අනේකයි. තේරුණාද? අපි සූදානම් වෙන්න ඕනේ. තරංගෙට පොරොන්දු අල්ල ගන්න සූදානම් වෙන්න ඕනේ. හලෙලූයා. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔන්න බලන්න. මතෙව් පොතේ. මතෙව් 6 වෙනි පරිච්ඡේදය. උන්වහන්සේ කියනවා 6:33 පදේ. 6:33 පදේ. ඔබගේ පොරොන්දු අල්ල ගන්න. නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා but කියලා කිව්වම අර ගස් බඩ් කරන එකක් නෙවෙයි
but කියන්නේ ඉහළ පද කීපයක් තියෙනවා but කියන්නේ. ඒත් කියලා කියන්නේ ඉහළ පද කීපයක් තියෙනවා ඒකට සම්බන්ධව. පළමු කොට රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න මොනවාද මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේ all these things shall be added to you දෙනු ලබන්නේ නේද ගෙනල්ලා තියෙනවා ඇඩ් කරනවා ගෙනල්ලා තියෙනවා උන්වහන්සේ දැකද මොනවද පොඩ්ඩක් බලන්න මේ 6:33 මේ පදය කියන්න කලින් උන්වහන්සේ කරුණු කාරණා වගේක් කියනවා ඔන්න බලන්න මොනවද කියන්නේ කියලා උන්වහන්සේ කියනවා මතෙව් 6:16 ඉඳන් 18ට කියනවා මොකද්ද fasting to be seen only by God ඒ කියන්නේ ඔබ fasting prayer එකක් කරන්න දැකද ඔබ fasting prayer එකක් කරන්න ඒ පරිච්ඡේදය කියන්නේ fasting prayer එක නිරාහාර යාඥාව කරන්න ඊට පස්සේ කියනවා lay up pressure in heaven ඔබ පොළවේ දේවල් නෙවෙයි ඔබ එකතු කරන්න ඕනේ තේරෙනවද ස්වර්ගයේ දේවල් ඒ පරිච්ඡේදයේම කිව්වා ගන්න 16 ඉඳන් 15ට 33ට බෙලකම් කියලා නේද සෑන්ඩ්විච් එකක් ඒක ඔබට මේක එකක්වත් අයින් කරන්න බෑ මතක තියාගන්න ඒක සෑන්ඩ්විච් වෙන්නේ නැතුව පළවෙනි දේ fasting prayer එක දෙවෙනි දේ lay up the treasure in the heaven ස්වර්ගේ මොනවාද වස්තුව රැස් කරගන්න කියන්නේ ඔබගේ සිත කොතනද එතන වස්තුව ඇද කියලා කිව්වා දැක්කද ඒක හොඳට මතක තියාගන්න ඔබ කොහෙද වස්තුව රැස් කරගන්න ඕනේ කියලා තේරුණාද ආබ්‍රහම් වස්තුව පස්සේ ගියේ නෑ ආබ්‍රහම්ගේ පස්සේ තමයි වස්තුව ගියේ හලෙලූයා දෙවියන් වහන්සේ බලන්න කොහොමද තෝරගත්තු කියලා ආබ්‍රහම් වස්තුව පස්සේ ගියේ නෑ වස්තුව ආබ්‍රහම්ගේ පස්සේ ආවේ දැක්කද උන්න හොඳට බලන්න එහෙනම් පොළවේ නෙවෙයි වස්තුව රැස් කරගන්න ඕනේ ස්වර්ගයේ වස්තුව ඊට පස්සේ කියනවා the lamp of the body මොකද්ද ඔබගේ ඇහැ ශුද්ධව තබා ගන්න ඔන්න කාරණද fasting prayer එක වස්තුව රැස් කරගන්න ඕනේ කොහෙද ස්වර්ගයේ ශරීරයේ පහන ඇහැ පිරිසුදුව තබා ගන්න සහෝදරයා සහෝදරිය දැක්කද ඊට පස්සේ කියනවා you cannot serve God and rich දැක්කද ඔබට මුදල් වලට දෙවියන් වහන්සේලාට දෙන්නෙකුට සේවය කරන්න බෑ 50-50 එකෙන් අයින් වෙන්න පිපිඤ්ඤ අයින් කරන්න ඔබට අයින් වෙන්න වෙලා පිපිඤ්ඤ වලින් මාංශය මරා ගන්න වෙනවා මාංශය මරන්න උන්වහන්සේත් එක්ක fasting prayer එක කරන්න ඕනේ ඒක තමයි මම මැරෙන්නේ තේරුණාද ඊට පස්සේ බලන්න ඊට පස්සේ කියනවා do not worry about your life ජීවිතේ කාරණා ගැන මොනවද කියන්නේ කනස්සලු වෙන්න එපා මොනවද කන්නේ මොනවද බොන්නේ මොනවද අඳින්නේ මොකද බලන්න කියලා ජීවිතේ කාරණා ගැන කනස්සලු වෙන්න එපා උන්වහන්සේ කියන්නේ ඔන්න බලන්න දැකද ඒ කියන්නේ එතන මාංශය තියෙනවා මාංශය මරා ගන්න ඕනේ ඊට පස්සේ කියනවා but seek first the kingdom of God අන්නවන්තිය පදේට ඔන්න බලන්න මේ පිළිවෙල හොඳට බලන්න පළවෙනි එක අපි fasting prayer එක කරොත් මොනවද වෙන්නේ මාංශය මරුණොත් ස්වර්ගයේ treasure එක අපි හොයන්නේ පොළවේ treasure එක නෙවෙයි හොයන්නේ මාංශය මරුණොත් අපේ ඇහැ පිරිසුදු වෙන්න යනවා ආමෙන් මාංශය මරුණොත් අපි මුදල් වලට දෙවියන් වහන්සේට සේවය කරන්න යන්නේ නැහැ දැක්කද අපි දෙවියන් වහන්සේට සේවය කරන්නේ ඊට පස්සේ මොනවද කියන්නේ do not worry about the life ජීවිතය ගැන කලසලු නොවෙන්න මාංශය මැරුණොත් අපි ජීවිතය ගැන කලසලු වෙන්න යන්නේ නැහැ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන කලසලු වෙන්නේ පළමු කොට ඒකයි හොයන්න කියන්නේ දැකලා හලෙලූයා මෙන්න මේ පොරොන්දු අල්ලගන්න මේක තමයි සටන ඔබට සටනක් තියෙනවා අවසාන කොට අපි කියමු දෙවියන් වහන්සේ අපිට දෙලා තියෙන බලන්න මේ පොරොන්දු අල්ලගන්න 55 යසායා 55 9 11 9 ඉඳන් 11 ඒ කියනවා අහස පොළොවට වඩා උස්ව තිබෙන්නක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ග වලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනා වලටත් වඩා උසස්ව තිබේ. දැක්කද?
ඒව උසස්ව තිබෙනවා මගේ යෝජනා මගේ මාර්ග. මොකද උඹලා පොළවේ මට්ටමින් හිතන්නේ පුතේ. මම හිතන්නේ ස්වර්ගයේ මට්ටමේ. උඹ වරි වෙනවා ඇති දැන් උඹට ඒක හම්බුනේ කියලා. නමුත් මම ඒක තියාගෙන ඉන්නේ උඹගේ නියමිත මොහොත වෙනකන්. හලෙලූයා. ඒක අන්න ඒකයි. ඊට පස්සේ එලෙස බැස්ස සාහිම අහසෙන් බැස පොළව පොඟවා ශස්ත්‍රීය කර පළ හට ගන්නවා වපුරන්නට බීජද කන්නට කැමද දෙන තුරු එයි හැරි නොයන්නක් බෙන්. බලන්න process එක දුව. මේක අපේ ජීවිතයේ ඇස් දෙකෙන් අපි දැකලා තියෙනවද නැද්ද? බලන්න වචනේ දෙන්නේ නැහැනේ දේනවන්ස. උඹලා ඇස් දෙකෙන් දැකලා තියෙනවද? අහසෙන් වැස්ස බහැලා පොළොව ශස්ත්‍රීය කියලා බීජ හටගෙන අස්වැන්න දීලා නැවත වතුර මට හැරි එනවා. දැකලා තියෙනවද නැද්ද? එනවාසි පොරොන්දු දෙන්න බලන්න. ඉන්නේ වගේ තමයි මගේ වචනේ වල කියන්නේ. ඔන්න බලන්න 11 වෙනි පදේ. මගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනය මා වෙතට හිස්ව හැරි නැවිත් මා කැමති දේ සිදු කොට මා නියම කළ කාර්යය සඵල කරනවා ඇත. හලෙලූයා. හලෙලූයා. ඒක නෙවෙයිද වෙන්නේ? උන්වහන්සේ දෙන පොරොන්දු අල්ලගන්න සහෝදරවරුනි. ඔබ ආයේ හෙට මෙහෙට හැරෙන්න යන්නේ නැතුව පොරොන්දු අල්ලගන්න යන්න. පොරොන්දු අල්ලගන්න සරල කරන්න. සභාව දීලා තින්නේ ඒකයි ඔබට. මේ සභාව නතර වෙන්න යන්නේ නැහැ මෙතනින්. හලෙලූයා. මේ සභාව තවත් වැඩි වෙන්න යන්නේ. බලවන්තයෝ බිහි කරන්න යන්නේ. නායකයෝ බිහි කරන්න යන්නේ. උගන්වන මධ්‍යස්ථාන බිහි කරන්න නිවැරදි දේව වචනය. මගේ එකම ආසාවක් තමයි මේ සභාව පටන් ගන්න කාලේ ස්වාමිනී අපිට බයිබල් කොලෙජ් එකක් මේ අබුදාබියේ දාන්න වහන්සේ ආශිර්වාද කරනවා. ආමේන්. දැක්කද? මොකද අපිට ඉන්නේ හොඳ ගුරුවරයෙක් අපිට දීලා. කවුද? පාස්ටර් ඩිලන්ත. අපිට හොඳ ගුරුවරයෙක් දීලා තියෙනවා. අන්න ඒකයි සහෝදරෝ. ඒ පොරොන්දු එහෙම තියෙනවා. උන්වහන්සේ මට ඒව මතක් කරා. ඒ පොරොන්දු මතක් කරේ මම ඒව ලෑස්ති කරලා ඉවරයි තිලාන්. සභාව ලෑස්ති කරගන්න. මං ඒව ලෑස්ති කරලා ඉවරයි. ඔයා සභාව ලෑස්ති කරගන්න. කී දෙනෙක් ලෑස්තිද මේකට? හොඳයි. අපි එන නැගිටලා අපි යාඥා කරමු.